නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හෙට දවසේදී වෙසක් පුර 15ක පොහොය දවස අපි කවුරුත් සිහිපත් කරන උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරන උත්තරීතර පොහෝ දිනය. අපේ ජීවිතයේ දිහාවටත් නැවත වතාවක් හැරිලා සංවේගයෙන් බලන්නට තිබෙන දවසක් හැටියට අපිට එය සිහිපත් කරන්නට පුළුවන්. ඒකට හේතුව තමයි අපේ ජීවිතය තුළ මේ ගෙවිලා යන්නේ බුද්ධෝත්පාද කාලයක්. වෙසක් පොහොයක් උදා වෙනවා කියලා කියන්නේ තවත් එක බුද්ධ වර්ෂයක් ගෙවුණා කියන එක. බුද්ධ ශාසනය මේ ලෝකයේහි නිරුපද්‍රිතව පවත්නා කාල පරිච්ඡේදයෙන් අධිගම ශාසනාදීන් තවත් එක වර්ෂයක් ගෙවිලා අවසන් වුණා. ඒ බුද්ධෝත්පාද කාලයේ තුල අපි ලබාගත් මනුස්ස ජීවිතයෙන් අපි කොහොමද ප්‍රයෝජන අරගෙන තියෙන්නේ? අපි මේ වෙන විට අපි මොනතරම් ගුණධර්ම ප්‍රමාණයක් අපි දියුණු කරගෙන තියනවද? අපේ හිත ධර්මයේ තුල අපි කොච්චරට දියුණු කරලා තියනවද? කොච්චරකට අපි වඩලා තියනවද? මේ දේවල් පිළිබඳව නැවත තමන් පිළිබඳවම ආවර්ජනයක යෙදෙන්නට සුදුසු දිනයක් හැටියට අපිට වෙසක් පුර 15ක පොහෝ දිනය හඳුන්වන්නට පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ නමක් පරද්දයානුකම්පාව නිසාම සම්මා සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා ධර්මයන් පූර්ණේ කරනු ලබන්නේ. ඒ පෙරුම්දම් පූර්ණේ කිරීමේදී ඇස් හිස් මස්ලේ දන් දෙමින් නොවිඳිනා දුක් විඳින්නේ ඔබ අපව සංසාර දුකින් ඈතර කරවන්නට. අපේ මහ බෝධිසත්වයන් වහන්සේත් එදා නියත විවරණ ලබාගත් දිනේ ඉඳලා සාරාංශක කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් පූර්ණේ කළා. ඒ අපි සියලු දෙනාම දුකෙන් ඈතර කරවීමේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර චේතනාවෙන් යුක්තව. පින්නතුනේ එදා පටන් යම් දුකක් යම් වෙහෙසක් ගත්තනම් මහබෝසතාණන් වහන්සේ ඒ අපි හැමදෙනාම මේ සසර දුකින් ඈතර කරවීමේ මූලික සත්පුරුෂ කල්යාණ මිත්‍ර අදහස ඇතිව මහ බෝධිසත්වයන් වහන්සේට අපිව සසර දුකින් ඈතර කරවන්නට තිබුණු අවශ්‍යතාවයෙන් අපිට සුළු ප්‍රමාණයක් තිබුණත් පින්නතුනි අපි සසර දුකින් ඈතර වෙන්න අපි උත්සාහවත් වෙනවා. අපිව සසර දුකින් ඈතර කරවගන්න. අපිට උවමනාව තිබුණා නම් අපි මේ වෙනකොටත් මිදිලා. ඒ නිසා වීරය කරන්න ප්‍රමාදී වන්නට එපා. නැවත නැවත ධර්ම මාර්ගයේ තුල ධර්ම ප්‍රතිපදාව තුල ඔබ ඔබේ ජීවිතය හික්මවා ගන්නට උත්සාහවත් වන්න. එහෙම නැති වුණොත් අපිට මේ ජීවිතය අපි නිකරුණේ නිස්කාරණේ ගත කරන දෙයක් බවට පත් වෙනවා. අර්ථ විරහිත ජීවිතයක කිසිම පදනමක් ඇත්තේ නැහැ. ජීවිතයක අර්ථය කියලා කියන්නේ අපි අපේ ජීවිතය බොහෝ ලෞකික දේවල් වෙනුවෙන් කරන කැපකිරීම මත නෙමෙයි. ඒ බොහෝ අපි කරන කැපකිරීම කියන දේවල් නිස්කාරණ දේවල් මත අපි කරන කැපකිරීම. ඒකට හේතුව තමයි ඒ දේවල් අපිට මරණයත් එක්ක සියල්ලම අහිමි වී යනවා. දුර්වල වීමත් එක්ක හෝ ඒ සියල්ලම අහිමි වී යනවා. ඒ සියල්ලක්ම අපිට යහපත පිණිස පවතින දේවල් බවට පත්වන්නේ නැහැ. අන්න ඒ නිසා ඔබ කොතෙක් ආදරෙන් කොතෙක් වගකීමකින් ඒ යුතුයකම් ඉෂ්ට කරන්නට සමාජයට බැඳිලා හිටියත් ඒ කිසිවකට හැකියාවක් ඇත්තේ නැහැ ඔබට විමුක්තියක් සාධනය කරන්නට. ඔබව සසර දුකින් නිදහස් කරන්නට. ඒ වගේම ඔබව සුගතිගාමී කරන්නට. ඒ වගේ දෙයකට පුළුවන්කම තියනවා නම් තියෙන්නේ ඔබේ හිත හදාගත්තොත් හිත සකස් කරගත්තොත් ධර්මයට අනුරූපීව ඔබේ මනස සංයමයටපත් කරගත්තොත්. අන්න ඒ නිසා ඔබේ ප්‍රමුඛතම වගකීම විය යුත්තේ ඔබේ මනස සංවරයටපත් කර ගැනීම.
පින්තුනි මේ ලෝක සත්‍යයෙන් අනන්ත සසරේ ඉඳලා බැලුවොත් ඔබේ දරුවා නොවුන කෙනෙක් හොයන්න නැති වේවි. පියා නොවුන කෙනෙක් හොයන්නට නැති වේවි. මව නොවුණු කෙනෙක් හොයන්නට නැති වේවි. එතරම් මනවරාග්‍ර සසරක මේ භව චක්‍රයක් නිසා සසර හේතුන් නිසා මේ හේතුඵල විදිහට සකස් වීම නිසා පැමිණෙන්නේ යථාර්ථය අවබෝධ නොකර ගැනීම මත. යම් අවස්ථාවක යථාර්ථය අපිට අවබෝධ කරගන්නට පුළුවන් නම් ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ අපිට හේතු සකස් නොකිරීම මත අනාගතයට නැවත ඵලෝත්පත්තිය නතර කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි මේ ශාසන ධර්මයේහි වටිනාකම අපිට තිබෙන්නේ. අද හේතු ටික නැති කළොත් අනාගතයට ලැබෙන ඵලය අපිට නැති කරන්නට පුළුවන්කම තිබීම නිසා. බොහෝ අවස්ථාවලදී අපි මනස පුරුදු කරලා තියෙන්නේ, අපේ හිත හුරු කරලා තියෙන්නේ එකම දිශාවකට. ඒ තමයි අපිට පෙනෙන සීමාව, අපිට වැටහෙන සීමාව පමණක් පිළිගන්නට. ඒ සීමාවෙන් ඔබෙහි තිබෙන දේ පිළිබඳව අපි පිළිගැනීමකට යන්නේ නැහැ ලේසියකට. මොකද ඒක අපේ විශේෂයට ගෝචර නොවන දෙයක් නිසා. පින්තුනි අපේ නුවණ, අපේ ප්‍රඥාව කියන එක පටුවන තරමට අපිට වටහා ගන්නට පුළුවන් සීමාව බොහොම අඩු වෙනවා. ඒ වගේම ඒ අඩු සීමාව ඇතුළත අපි ඇත්ත හොයන්නට පෙළඹෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට කියා දෙන්නේ පෙනෙන සීමාව තුල රැඳී නොසිට ඊට වඩා හාත්පස ගැඹුරු ධර්මයක්, ඊට වඩා හාත්පස ගැඹුරු දර්ශනයක් අපි හොයා යන විදිය පිළිබඳව. නිසා ධර්මය ඇසුරු කරන, ධර්මය හොයා යන පින්නතුන් විදිහට ඔබ නිරන්තරයෙන්ම උත්සුක වන්නට ඕනේ දේ තමයි මේ ලෝකයට අනුරූප වන විදිහට පෙනෙන සීමාව තුළ විතරක් ඔබ රැඳී සිටින්නේ නැතුව ඊට වඩා ගැඹුරක් ගවේෂණය කරන්නට. සෑම සත්වයකගේම ජීවිතයේ ඒකාකාරී ස්වરૂපයක් ගන්නවා ඥාන ගවේෂී මාර්ගයක් නැති වුණොත්. තිරිසංගත සතෙකුණුත් කෑම්බීම් ආහාර පාන ආදී අරගෙන ඒ අයගේ දිනදා චර්යාවන් ටික සිද්ධ කරගෙන ඔවුන් මරණය වැළඳ ගන්නවා. මිනිසුන් වෙච්ච අපිත් ඒ දේම සිද්ධ කරනවා නම් ඒ දේ පමණ නම් අපි ජීවිතේ සිද්ධ කරලා තියෙන්නේ. මොකද්ද එතන තියෙන විශේෂත්වය? ඒ නිසා අපිට ඥාන ගවේෂී මාර්ගයක් අපි උපදවගෙන තියෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් යථාර්ථය අවබෝධ කරගන්නේ නැතිව ඒ අවුරුදු 100ෙම ඇති පළක් ඇත්තේ නැහැ. හැබැයි කෙනෙක් එක දවසක් ජීවත් වුණොත් යථාර්ථය ලෝකේ තේරුම් අරගෙන ඒක තමයි ශ්‍රේෂ්ඨතම දේ බවට පත් වෙන්නේ. ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ දෙයබ්බයන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ලෝකේ යථාර්ථයේ ස්කන්ධ ධර්මයන්ගේ උදේවැය තේරුම් අරගෙන එක දවසක් ජීවත් වුණත් ඒකාහං ජීවිතං සෙය්‍යෝ ඒක ශ්‍රේෂ්ඨයි. මොකකට වඩාද? අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා අපස්සතෝ දෙයබ්බයන් උදයව්‍ය දකින්නතු ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්නේ නැති අවුරුදු 100කට වඩා යථාර්ථයේ තේරුම් ගත්ත එක දවසක් වුණත් ලෝකේ ශ්‍රේෂ්ඨයි. එනිසා ඔබේ ජීවිතයේ කවදද ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්නේ? ඔබේ ජීවිතය තුළ ඔබ කොහොමද සියලු දුක අදාදම කෙලවර කරන්නේ? මෙන්න මේ තැන දක්වා ඔබ උත්සාහවත් වන්නට ඕනේ. මේ තැන ඔබ තමා තුළ උත්පාදනය කර ගැනීම සඳහා නිරන්තරයෙන්ම වෙහෙසෙන්නට අවශ්‍යයි. ඒ තුළ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ සියලු සසර දුක ගෙවා දමලා සියලු සසර දුක අවසන් කරලා දුකෙන් මිදෙන්නට අපිට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් කිසිම තේරුමක් නැතුව අපේ ජීවිතය අතරමඟ අතහැර දැමීමක් බවටයි පත්වන්නේ. අන්න ඒ නිසා ඔබ ඔබේ ජීවිතය පිළිබඳව මීට වඩා ගැඹුරින් හිතන්න, මීට වඩා කල්පනාකාරී වන්න, අර්ථාන්විත දෙයක් සඳහා ඔබේ ජීවිතය නිරන්තරයෙන්ම නැඹුරු කරන්න. මරණයෙන් අතහැරෙන දේවල් සඳහා පමණක් ඔබේ ජීවිතය දිය කර හරින්නේ නැතුව. සමහර විට ජීවිතයේ කෙනෙක් දුවලා අන්තිම කාල පරිච්ඡේදයටපත් වෙනකොට කරපු දේවල් ගැන හිතනකොට එයාට කෑව බිව්ව වගකීම් ඉටු කළා කියන දේවල් ටික හැරුණකොට හිතන්නට එතනින් එහාට දෙයක් ඇත්තේ නැහැ. එහෙම හිස් ජීවිතයක් බවට ඔබේ ජීවිතේ පත් කරගන්නට එපා.
ඔබ කළ දෙයක් තියෙන්නට ඕනේ. ඔබ දියුණු කරගත්ත හිතක් තියෙන්නට ඕනේ. පසුතැවීම් රහිත මනසක් තියෙන්නට ඕනේ. ඒක තමයි අස්වැසිලිදායක බවක් ගෙනවිත් දෙන්නේ. එහෙම නැති වුණොත් අතෘප්තිකර මනස තුළ හැමදාම මට මේ දේ කරන්නට බැරි වුණා. මට මේ දේ කරන්නට නොහැකි වුණා. මේ දේ මගෙන් ඈත්ව යනවා. මට මේ දේවල් අතහැරලා දාන්නට සිද්ධ වෙනවා. මේවා ගැන හිත හිත තැවෙන්නට තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා නොතැවෙන මගක් හොයාගන්නට පුළුවන් නම් එය හොයාගත හැකි ධර්මයේ තුල පමණයි. ධර්මයේ තුල අප්‍රමාදී වන්නට උත්සාහවත් වන්න. මේ ලබන බුද්ධ වර්ෂයේ තුලවත් ඔබ අප්‍රමාදී වන්න. කොහොම හරි මම ධර්ම අවබෝධය සිද්ධ කරනවා කියලා. ලෝකේ නොයෙක් හැල හැප්පිලි කලකෝලාහල හැම කාලෙකම එන්නට පුළුවන්කම තියෙනවා. ඒකේ දත්තාව අදත් එනවා හෙටත් ඒවි. හැබැයි අපිට ලැබෙන බුද්ධෝත්පාද කාලය හැමදාකම ලැබෙන දෙයක් නෙමෙයි. බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයත් හැමදාම ලැබෙන දෙයක් නෙමෙයි. මනුස්ස ජීවිතයක් ලැබුණත් සද්ධර්ම ශ්‍රවණයේ සහාය තේරුම් ගන්නට පුළුවන් මනසත් හැමදාම ලැබෙන දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා මේ සියල්ල සම්පූර්ණ වෙලා තියෙන අද දවසේදී ඔබ අප්‍රමාදී වන්නට දැඩි ලෙස වීරිය කරන්නට ඕනේ. අප්‍රමාදී බවම තමයි වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපමාදෝ අමතපදං කියලා දේශනා කළේ. අප්‍රමාදේ කියන එක අමෘතයට කියන වචනයක්, නොමැරීමට කියන වචනයක්. අපමත්තා නමීයන්ති ඒපමත්තා යථාමතා කියලා දේශනා කළේ ඒකයි. අපමත්තා නමීයන්ති ලෝකේ අප්‍රමාදයට පත්වන තැනැත්තෝ නමීයන්ති කවදාවත් මරණයට පත්වන්නේ නැහැ. යේ පමත්තා යථාමතා ප්‍රමාදී වන මිනිස්සු යම්සේ ජීවත් වුණත් ඔවුන් මරුණ පුද්ගලයන් හා සමානයි. හේතුව අර්ථයක් පෙන්නේ උන්ගේ ජීවිතේ. අර්ථ ශූන්‍යයි. ඒ නිසා අප්‍රමාදී වීම ඔබේ ජීවිතය තුළ ඔබ සිද්ධ කළ යුතු දේ හැටියට කල්පනා කරන්න. ඒ වගේම ඒ සඳහා ඔබේ ජීවිතය වෙහෙසවන්නට උත්සාහවත් වන්න. විශේෂයෙන්ම අපි විභජ්‍යවාද ශාස්ත්‍ර සමීක්ෂා ධර්ම මණ්ඩපය ඔස්සේ දිගින් දිගටම වැදගත් දහම් කරුණු සමුදායක් සාකච්ඡා කරගෙන පැමිණුණා. දීඝනිකායාගත සංගීති සූත්‍රයට අදාළව එහි දැක්වෙන දහම් කරුණු පිළිබඳව එකිනෙක අරගෙන දීර්ඝ ලෙස සාකච්ඡා කරමින්. ඒ සාකච්ඡාවන්ගෙදී අපි මේ දහම් කරුණු පිළිබඳව හාත්පස විවරණයක යෙදෙන්නට යෙදුණා. ඒ විවරණය තුළින් අපිට පුළුවන්කම ලැබුණා මේ දහම් කරුණු හාත්පස හඳුනා ගන්නට ඒ ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ කොහොමද අපි අත්දැකිය යුත්තේ, අපි කොහොමද මේ පිළිබඳව අපේ මනස පැවැත්විය යුත්තේ, මේ ආදී ලෙස අපිට ඒ සෑම තැනකම අවශ්‍ය නුවණ පවත්වා ගැනීමෙහි හැකියාවක් තිබුණා. ඉතින් අවසාන වශයෙන් අපි මේ මාතෘකාවල තිබෙන දහම් කරුණු පිළිබඳව අවධානය යොමු කරනකොට අපි හඳුනාගත්ත ඒ දුක මාතිකාවන්ගේ නැතිනම් මාතෘකා දෙක බැගින් තිබුණු ඒ කරුණු පිළිබඳව කතා කරනකොට එහි අවසාන කරුණ සමීපයට එනකම් අපි කතා කළා. අවසාන වශයෙන් අපි විඥාච විමුක්තිච කියන එක, විද්‍යාව සහ විමුක්තිය කියන කරුණු පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට යෙදුනේ. විද්‍යාව සහ විමුක්තිය. එතකොට අෂ්ට විද්‍යාව සහ විමුක්ති ධර්මයන් පිළිබඳව විශේෂයෙන්ම එහිදී පැහැදිලි කර ගන්නට යෙදුණා. අවසාන දුකය හැටියට නැතිනම් අවසාන මාතෘකා ද්විත්වයේ විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා කයේ ඥානං අනුප්පාදේ ඥානං. කයේ ඥානය සහ අනුප්පාදේ ඥානය කියන මේ මාතෘකා දෙක. ඒතකොට කයේ ඥානය සහ අනුප්පාදේ ඥානය කියලා කියනකොට මොකද්ද මේ කයේ ඥානය කියලා කියන්නේ? කයේ ඥානය කියලා කියනකොට සමුච්ඡේද වශයෙන් කිලේසේ කේපේතිති කයෝ. සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් ක්ෂයට පමුණවන නිසා කයෝ කියලා කියනවා. සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් ක්ෂය භාවයට පත් කරන නිසා කයෝ කියලා කියනවා. ඒතකොට සියලු කෙලෙස් ධර්මයන් සමුච්ඡේද වශයෙන් ක්ෂය වීමට භාජනය කරන නිසා, ගෙවීමට යවන නිසා තමයි කය කියලා කියන්නේ. එතකොට අරිය මග්ගෝ තප්පරියාපන්නං ඥානං කයේ ඥානං. ආර්ය මාර්ගයේ එහෙම නැතිනම් එය අනු යන මාර්ගඥානය තමයි ඥානය කියලා කියන්නේ. එතකොට අර කෙලෙස් ධර්මයන් සමුච්ඡේද වශයෙන් දුරු කරන
ආර්ය මාර්ග සංඛ්‍යාත යම් නුවණක් තිබෙනවා නම් අන්න ඒ නුවණ ක්ෂය පිළිබඳව පවත්නා නුවණ ආර්ය මාර්ග සංඛ්‍යාත නුවණ ඒක තමයි කයේ ඥානං කියලා කියන්නේ. ඒ පිළිබඳව අට කතාවේදී තවදුරටත් පැහැදිලි කරනවා කයේ ඥානන්ති කිලේසක්ඛය කරේ අරිය මග්ගේ ඥාන. කයේ ඥානය කියලා කියන්නේ මොකද්ද? කිලේසක්ඛය කරේ අරිය මග්ගේ ඥාන. කෙලෙස් ධර්මයන් පිළිබඳව ක්ෂය කිරීමෙහි පවත්නා ආර්ය මාර්ගයේ තිබෙන නුවණ තමයි කයේ ඥානය කියලා කියන්නේ. එතකොට කය කියලා කියන්නේ අපි දැන් උදයව්‍ය කියලා කියන්නේ උදයබ්බය ඥානය. එතකොට උදයබ්බය ඥානය කියලා කියන්නේ උදේ වැය කියන එක. මේ වැය කියන දෙයම තමයි තව පැත්තකින් කය කියන වචනය තුල හඳුන්වනු ලබන්නේ. එතකොට කය කියලා කියන්නේ ක්ෂය වීමෙහි මේක ගෙවිලා අවසන් වෙලා යනවා. එතකොට මොකද්ද මේ ගෙවිලා අවසන් වෙලා යන්නේ? කිලේසක්ඛය කරේ. කිලේශ khය කරේ. එතකොට කෙලෙස් ධර්මයන් ක්ෂය කිරීමෙහි නුවණ. කෙලෙස් ධර්මයන් ක්ෂය කිරීමෙහි නුවණ. මෙන්න මේ කෙලෙස් ධර්මයන් ක්ෂය කිරීමෙහි පවත්නා නුවණ තමයි khය ඥානය කියලා කිව්වේ. එතකොට කෙලෙස් ධර්මයන් ක්ෂය කරන්නට පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? කෙලෙස් ධර්මයන් ක්ෂය කරනකොට අපිට පුළුවන් තදංග වශයෙන් කෙලෙස් ධර්මයන් ක්ෂය කරන්නට. ඒ වගේම අපිට පුළුවන් විස්කම්බන වශයෙන් කෙලෙස් ධර්මයන් ක්ෂය කරන්නට. ඒ වගේම අපිට පුළුවන් සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්නට. මේකට කියනවා ත්‍රිවිධ කිලේශප්පහාන කියලා. නැතිනම් ත්‍රිවිධ කෙලෙසප්ප්‍රහාණ. එතකොට මෙන්න මේ ආකාර තුනකින් තිබෙන කෙලෙස් ප්‍රහාණය කිරීම දිහා බලනකොට මෙතනදී කතා කරන්නේ ආර්ය මාර්ග සංඛ්‍යාත මාර්ගයකින් කෙලෙස් ප්‍රහාණය කිරීම. ආර්ය මාර්ගයකින් කෙලෙස් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ නැවත එය ඇති වෙන්නේ නැහැ කියන එක. ඒ කෙලෙස්ය ආර්ය මාර්ගයකින් ක්ෂය කළොත් නැවත උපදින්නේ නැහැ. හැබැයි ඊට මෙහා ක්ෂය කිරීම වලදී ඒක ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි තදංග විස්කම්බන වශයෙන් තියෙන ප්‍රහාණවලදී ඒ දේවල් తాවකාලික වශයෙන් ක්ෂය භාවයට පැමිණවීමක් පමණයි කියලා කියන්නේ. යම් විදිහකින් කෙලෙස් ධර්මයන් තදංග වශයෙන් අපි දුරු කරනවා නම් ඒ කියන්නේ මේ తాවකාලිකව ඊටමත් తాවකාලිකව කෙලෙස් ධර්ම යටපත් කිරීමක්. ඒක තදංග ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය කියලා කියනකොට ඊට වඩා බොහොම දැඩි ප්‍රහාණයක්. ඒක අර තදංග ප්‍රහාණය කියන తాවකාලිකවම යටපත් කිරීමට වඩා යම් ස්ථාවරත්වයක් තියෙනවා. ඒකට ධානාදිගම ලබාගත්ත කෙනේ විස්කම්බන වශයෙන් කෙලෙස් දුරු කරලා දාලා තියෙනවා. හැබැයි ධාන උපදව ගත්තත් ඒ ධාන උපදවගෙන බ්‍රහ්ම ලෝකයක ඉපදිලා හිටියත් අසඤ්ඤේ තලයකට ගිහිල්ලා ඉපදිලා හිටියත් ආයුෂය ක්ෂය වෙනකොට කර්ම නිමිත්තක් සිහිපත් වෙලා ආපහු එන්න සිද්ධ වෙනවා. ආපහු කාම ලෝකෙට එනවා, ආපහු කර්ම කෙලෙස් ඇති කරගන්නවා, ආපහු ඒ සාමාන්‍ය විදිහටම පැවැත්ම සිද්ධ වෙනවා, දුගතියෙත් යනවා, ඒ ටික සිද්ධ වෙනවා. ඒකට යම් කෙලෙසයක් යටපත් කරා නම් ප්‍රථම ධානයේ උපදවන්නට කාම සංඥාව, ඒ කාම සංඥාව ආපහු ඔහුගේ මනස තුල ඇති වෙනවා. එනිසා තදංග ප්‍රහාණය තිබුණත් විස්කම්බන ප්‍රහාණය තිබුණත් ඒ දුරු කරන කෙලෙසය නැවත නැවත సంతානෙහි ඉපදීමේ හැකියාව තියෙන නිසා ඒකට කියන්නේ නැහැ ආර්ය මාර්ග සංඛ්‍යාත මගකින් කෙලෙස් දුරු කළා කියලා. කයේ ඥානය කියලා කියනකොට ඒක ආර්ය මාර්ගයකින් තමයි කෙලෙස් ධර්මයන් ක්ෂය කරන්නේ. ඒ පිළිබඳව තමයි ඒ නුවණ තියෙන්නේ. ඒකයි කයේ ඥානයේ තිබෙන විශේෂත්වය. ආර්ය මාර්ගයකින් ඒ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම. එතකොට ආර්ය මාර්ගයකින් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම කියනකොට අපිට ආර්ය මාර්ග කීයක් තියෙනවද? ආර්ය මාර්ග 4යි. සෝවාන් මාර්ගය, සකුදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය සහ අරිහත් මාර්ගය. මේ තමයි මාර්ග 4. එතකොට සෝවාන් මාර්ගයෙන් අපිට ප්‍රහාණය වෙන කෙලෙස් මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මෙන්න මේ කෙලෙස් තමයි සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණයට පත්වන කෙලෙස්යේ බවට පත් වෙන්නේ. මේවා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට පත් වෙනවා. සක්කාය දිට්ඨිය කියනකොට අපි මීට පෙර
හඳුනාගෙන තියෙනවා සක්කාය දිට්ඨිය කියනකොට. දැන් ධර්මදේශනා මාලාවක් විදිහට ඔබ දිගින් දිගටම මේවා ශ්‍රවණය කරගන්නවා නම් ඔබට දැන් මතකෙහි තියෙන්නට ඕනේ මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියනකොට සක්කාය දිට්ඨිය කියලා හඳුන්වනු ලබන්නේ අපි දන්නවා 20 ආකාර සක්කාය දිට්ඨියක් අපි මේ ශාසනයේ කතා කරනවා. 20 ආකාර සක්කාය දිට්ඨිය අතුරින් මේ සියල්ලම ආකාර 20ම සෝවාන් මාර්ගයෙන් ගෙවීමට යනවා. එතකොට රූපය ආත්මයක් කියලා හිතන එක රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වාත්තානං සමනුපස්සති. ආත්මය කියන එක තියනවා වෙනම ඒක රූපවත් වෙලා තමයි අද තියෙන්නේ. ඒ වගේම රූපස්මින් වාත්තානං සමනුපස්සති. රූපය ඇතුලේ ආත්මය කියන එක තියෙනවා. අත්තනිවා රූපං සමනුපස්සති. එහෙම නැත්නම් ආත්මය මත තමයි රූපය කියන එක පිහිටා සිටින්නේ. මෙබඳු ස්වરૂපයන්ගෙන් ඇති වෙනවා නම් මෙන්න මේ රූපේ පිළිබඳව ඇතිවන ආකාර හතර වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධත් ඒ විදිහටමයි. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් යම්කිසි කෙනෙකුට උපදිනවා නම් දිට්ඨියක් මෙන්න මේ උපදින දිට්ඨියට කියනවා දැඩිව අභිනිවේෂ කරගෙන පරාමර්ශණය කරගෙන ඉන්න එකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය සෝවාන් ආරයන් වහන්සේට දුර වෙනවා. ඒකට හේතුව තමයි ආත්ම දෘෂ්ටියක් පනවන්නට අවශ්‍ය වෙන සංයෝජනේ එතන පවතින්නේ නැති නිසා. ඒ කියන්නේ දැන් රූපය ආත්මයයි කියලා හිතාගත්ත දේ එතන ආත්මය පිළිබඳව කතාවක් නැහැ. අනාත්මය ප්‍රත්‍යක්ෂ කරනවා. අනාත්මය ප්‍රත්‍යක්ෂ කරන්නේ අනිත්‍යතාවය දකින නිසා. ඒ නිසා අනිත්‍යයි කියන එක උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගෙන තියෙනවා. නිට්ටයයි කියන සංඥාවක්වත් උන්වහන්සේට නැහැ. අට්ඨානමේතං අනවකාසෝ යන් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කංචි සංඛාරං නිච්චතෝ උපගච්ඡේය. මහන්නේ මේක අස්ථානයක්. මොකද්ද මේ අස්ථානයක් කියලා කියන්නේ? යම් දිට්ඨි සම්පන්න පුද්ගලයේ කංචි සංඛාරං නිච්චතෝ උපගච්ඡේය. යම් කිසි සංස්කාරයක් නිට්ටයයි යනවනම් නිට්ටයයි අල්ල ගන්නවනම් මේ නේතං ඨානං විජ්ජති එතන ලෝකේ කවදාවත් विद्यमान වෙන්නේ නැහැ. එතකොට අනිත්‍ය ධර්මය අනිත්‍යයි කියලා දකිනවා. හේතුව උද්‍යව්‍ය ඥානයක් එතන තියෙන නිසා. ස්කන්ධයන්ගේ උදේවැය යම් පමණකට දකින නිසා තමයි ඒ සමස්ත ස්කන්ධයන්ගේ Nirodhe සාක්ෂාත් කිරීම විදිහට අනිත්‍ය ධර්මය අනිත්‍යයි කියලා දකින්නේ. අනාත්ම ධර්මය අනාත්මයි කියලා දකින්නේ. මෙන්න මේ අනිත්‍ය සහ අනාත්මය ප්‍රතිවේධ කිරීම නිසා ස්කන්ධ ධර්මයන් පිළිබඳව කිසිම කලෙක ආත්ම සහගත සංඥාවක් භවයේ පැත්තෙන් හෝ විභවයේ පැත්තෙන් දික්ටි සහගත කෙලෙසයක් විදිහට උන්වහන්සේට යෙදෙන්නේ නැහැ. නිසා සක්කාය දිට්ඨිය කියන එක සෝවාන් ආරයන් වහන්සේට සම්පූර්ණම දුරුයි. සක්කාය නැත්තේ නෑ පංච උපාදානස්කන්ධේ නැත්තේ නැහැ. සක්කාය දිට්ඨිය දුරුයි. දිට්ඨිය කියන කොටස සම්පූර්ණ ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට එතනදී සක්කාය දිට්ඨිය කියන මෙන්න මේ සංයෝජන ධර්මය කෙලෙසයක් විදිහට දුරුයි. විචිකිච්ඡාව දුරුයි. විචිකිච්ඡාව කියනකොට දැන් සැකය කියන කාරණාව බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති ආදී ලෙස ඒ සැක කරනකම සම්පූර්ණම ඉවත් වෙලා ගිහිල්ලා තිනවා. සැක කරනකම සම්පූර්ණ මුන්නහන්සිට දුර වෙනවා සෝවාන් ආරයන් වහන්සේට. සීලබ්බත පරාමාස කියලා කියනවා සීල වෘත පරාමර්ශණය කිරීම මේ ශාසනයෙන් බාහිරව පවත්නා සීල වෘතයන් වල එල්බ ගැනීම කියන කාරණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණයටපත් වෙනවා. ඊට පස්සේ ඊට අමතරව මොනවද තව ප්‍රහාණයටපත් වෙන්නේ? දැන් මේ තමයි නම් වශයෙන් කියන ලද ප්‍රධාන සංයෝජන. සියලුම අපායගාමී සියලු කර්ම අපායගාමී සියලු අකුසලයන් උන්වහන්සේ සම්පූර්ණම දුරු කරනවා. අපායගාමී සියලු කර්ම උන්වහන්සේ සම්පූර්ණම දුරු කරනවා. එතකොට අපායගාමී කර්ම සම්පූර්ණම දුරු වෙනකොට එය හේතු කරගෙන උන්වහන්සේට නැවත ප්‍රතිසන්දියක් ලැබුණත් ඒ තැනකදීවත් අපායගාමී කර්ම සිද්ධ කරන්නේ. ඒ කිව්වේ දැන් සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනෙක් තව ආත්ම භාවයක ප්‍රතිසන්දිය ලැබුවත් ඒ තැනකදීවත් අපායගාමී අකුසල් කරනවා කියන එකක් නෑ. මේ ජීවිතේ විතරක් නෙමෙයි. නැවත මතු ජීවිතයකදී උනා. ඒ පමණට සංවරත්වයක් තියෙනවා. ඒ තරමටම මේ ආශ්‍රව ධර්ම මේ සංයෝජනේ මේ මට්ටමින් යෙදෙන්නේ නැහැ. කියන්නේ කෙලෙසේ තියෙන රළු මට්ටම, ඕලාරික මට්ටම සම්පූර්ණයෙන්ම එතනදී දුරු කරලා තියෙනවා.
ඉතින් මේ පිළිබඳව කතා කරනකොට මේ පසුගිය දවසක ප්‍රශ්න කිහිපයකුත් යොමු වෙලා තිබුණා. මේ සෝවාන් වූ පුද්ගලයෙකු නැවත මිනිස්සෙකු වශයෙන් නැවත ඉපදීමට හැකියාවක් තියනවද කියලා. මේකටම අදාළ නිසා එකත් අපි අදාළ කරගත්තොත් ඇත්තටම සෝතාපට්ටි ඵලයට යම්කිසි පුද්ගලයෙකුපත් වුණොත් ඒ පුද්ගලයා නැවත මිනිස්සෙක් හැටියට උත්පත්ති ලබන්නට පුළුවන්කම තිබෙනවා. කෙනෙක් සෝවාන් වුණොත් ඒ කෙනාට නැවත මිනිස්සෙක් හැටියට උත්පත්ති ලැබීමේ හැකියාව තියෙනවා. එසේ ඉපදීමේ හැකියාවක් ඇත්නම් ඔහු තමන් සෝවාන් වූ පුද්ගලයෙකු බව ලදරු වයසේදීම අවබෝධ කරගන්නවාද? එතකොට ඒ බඳු ප්‍රතිසන්දියක් ඉපදීමක් ලැබුණ පුද්ගලයෙක් තමන් සෝවාන් පුද්ගලයෙක්ද කියලා හඳුනා ගන්නවාද කියන එක අවබෝධ කරගන්නවාද කියන එකේදී තමන් ලදරු වයසේදීම මම සෝවාන් කියලා හඳුනා ගැනීමක් ඇත්තේ නැහැ. ලදරු වයසේදීම මම සෝවාන් කියලා හඳුනා ගැනීමක් නැහැ. ඒ කිව්වේ එයාට ධර්මඥානෙ නැහැ කියලා නෙමෙයි. එයාට ධර්මඥානෙ තියෙනවා. ධර්මඥානෙ තියෙනවා කියලා කියන්නේ ඒ නුවණ පිහිටි නුවණක් විදිහට තියෙන ඒ කෙලෙස් ආය පොඩි කාලයකදීවත් එයාට පොඩි කාලෙදීවත් නොදන්නා වයස තුල වුණත් ඒ අකුසල් කෙරෙන්න පුළුවන්කම එයා තුල ඇත්තේ නැහැ. එයාට ඒ නුවණ මොහුකුරා ගියපුකම සම්පූර්ණම තියෙනවා. ඒක නැති වෙලා නැහැ. එතකොට ඒ தත්වෙට කියන්නේ සෝතාපන්න තත්වයයි කියලා එහෙම ඇති කරගත්ත තත්වයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ බඳු මට්ටමේ සංයෝජනය දෙන්නේ නැති මනස, ඒ වගේම ඒ බඳු මට්ටමේ කර්ම සිද්ධ කරන්නේ නැති කම, ඒ වගේම මේ කර්ම සිද්ධ නොකිරීමට යෙදෙන නුවණ, අරමුණු වල බරසාරකමක් ගන්න නැතුව ඒ යථාර්ථය දැකීම පිණිස මොහු කුරමින් පවත්නා නුවණ එතන පවතිනවා. ඒක පොඩි වයසකදී වුණත් පවතිනවා. එතකොට එයා තුල වචන කතා කරන්නට බැරි වුණත් ඒ තැනක ඥාන සංප්‍රයුක්තව ඒ ධර්මයන්ගේ පහළවීම නිකම්ම ධර්මතාවයක් විදිහට ඒක සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මම සෝතාපන්නයි කියන්නට නොදැන ගන්නට පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් පිළිබඳව ගැඹුරින් බෙදා දක්වමින් විවරණය කිරීමේ හැකියාව නැතිවන්නට පුළුවන්. හැබැයි ඒ තැනක පවත්නා යථාර්ථය දැකීමෙහි නුවණ යම් පමණකට අර කෙලෙස් ධර්මයන් හට නොගන්න විදිහට පැවැත්වීමේ නුවණ උන්වහන්සේට තියෙනවා. පොඩි වයසකදී වුණත් ඒ අරමුණු වල නිට්ටයවයි ගන්නකම ආත්මයයි ගන්නකම අර දැඩිව අල්ල ගන්න ගතිය සම්පූර්ණම දුර වෙලා තියෙනවා එතන පවතින නුවණක් නිසා. ඒ අරමුණු වල තියෙන නිස්සාරත්වය සාරාපගත බව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරනවා. නිට්ටසාර සුඛසාර අත්සාර වශයෙන් අසාරයි කියන ඒ ස්වභාවය පිළිබඳව උන්වහන්සේ අවබෝධ කරගෙන තියෙන. ඒක නුවණක් විදිහට එයාගේ මනස තුළ යෙදෙනවා. ඒ වගේම ඒක නැවත නැවත භාවිත වෙනවා. නැවත නැවත භාවිත වෙනවා. ඒ නිසා තමයි ආත්ම භාව හතක් ඇතුළත මාර්ගඵල නැතිනම් අරිහත් ඵලයටපත් වෙන්නේ. එහෙම නැතුව ඒ ධර්මයේ යෙදෙන්න විදිහක් නැහැනේ. ඒ නිසා අමතක වෙලා යනවා එහෙම නෙමෙයි. එයාට අපි ප්‍රඥප්ති විදිහට අර ඇති කරගත්ත බහුශෘත දහම් දැනුම කියන දේවල් තියෙනවානේ. දැන් මේ ජීවිතේදී අපි අහලා අපි දැනගත්ත ගොඩාක් ධර්ම පරාසයන් තියෙනවා. ධර්ම ණය ක්‍රමයන් තියෙනවා. ඒකට ඒ විශාල ධර්ම ණය ක්‍රමයන් ධර්ම පරාසයන් එයාට මතක නැති වෙන්න පුළුවන්. හැබැයි එයාට ඒ තැන ඒ අරමුණු වල නිට්ටයයි ගන්න මෝඩකම යෙදෙන්නේ නැහැ. ඒක එයා දුරු කළා ඉවරයි. ආත්මය ගන්න මෝඩකම යාට යෙදෙන්නේ නැහැ. ඒක එයා දුරු කළා ඉවරයි. ඒ නිසා ඒ බඳු තැන්වල රැවටීමක් සෝතාපට්ටි ඵලයටපත් උන පුද්ගලයෙක් නැවත ප්‍රතිසන්දියක් ලැබීමේදී පොඩි දරුවෙකුට උනත් ඒ බඳු මට්ටමේ දෙයක් ඇත්තේ නැහැ. එයාට උත්පත්තියේ ඉඳලම ජාත සෝතාපන්න පුද්ගලයෙකුට උත්පත්තියේ ඉඳලම මේ පිළිබඳව නුවණ තියෙනවා. එයා අකුසල් වලට යොමු වෙන්නේ නැහැ. එයා නිත්‍ය සීලයේ තුල පංච සීලයේ තුල පිහිටා සිටින පුද්ගලයෙක් ස්වභාවයෙන්ම. එතකොට එයාගේ චරිතය බොහොම සුවිශේෂී චරිතයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක සමග යොමු කරලා තියෙන අනිත් ප්‍රශ්නය තමයි ජවන්සිත පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා. ජවන්සිත කියලා කියන්නේ යම්කිසි කර්මමය වේගවත් භාවයක් තිබෙන සිතක්. කර්මමය වේගවත් බවකින් යුක්ත සිතක්. එතකොට ජවති කියලා කියන්නේ ඒකටනේ. එතකොට ජවන්සිත කියලා කියනකොට දැන් සාමාන්‍යයෙන් චිත්ත වීති ක්‍රමය අනුව අපි ජවන්සිත 7ක් පහළ වීම ගැන කතා කරන්නේ. එතකොට ජවන්සිත 7ක් කියනකොට දැන් කුසල ජවන, අකුසල ජවන, ක්‍රියා ජවන කියලා මේ ජවනයන්ගේ
ස්වභාව තියෙනවා. කුසල ජවන කියලා කියන්නේ අපි කුසල් කිරීමේදී ඇතිවන ඒ කර්මසිත. අකුසල ජවන කියලා කියන්නේ අකුසල කර්ම කිරීමේදී ඇතිවන සිත්. ඒ වගේම කුසල අකුසල වෙනිර්මුක්තව ඇතිවන ජවන් සිත් තිබෙනවා. ඒවලට තමයි ක්‍රියා ජවන කියලා කියන්නේ. හුදු ක්‍රියාමාත්‍රික ධර්මයන් සිදු කිරීමේදී ඇතිවන ජවන සිත්. එතකොට ඒ ජවනයන් කියලා කියන්නේ ඒ යම්කිසි ක්‍රියාශක්තියක් ප්‍රභවය කරන ඒ බඳු මට්ටමේ ජවනය කරන සිත් තමයි ජවන් සිත්යයි කියලා හඳුන්වනු ලබන්නේ. ඒක තමයි සරලවම කියන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒක වෙනම කතා කරන්න පුළුවන්. නමුත් මේ මාතෘකාව පිළිබඳව අපි අද දවසේදී යන නිසා ඒකට අපි අවකාශය සලසා ගන්න නැහැ. එතකොට විශේෂයෙන්ම අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා රසෝතාපන්න ආර්යයන් වහන්සේ පිළිබඳව අපි කතා කරන්නට යෙදුනේ. ඒ සෝවාන් පුද්ගලයාගේ කෙලෙස් අප්‍රහාණය ගැන අපි කතා කළොත් ඒ සෝවාන් මාර්ගයෙන් තමයි සම්පූර්ණ මේ කෙලෙස් ධර්මයන් දුරු කරලා තියෙන්නේ. ඒකට සෝවාන් මාර්ගයෙන් දුරු කරපු කෙලෙසයක් නැවත ආපහු උපදිනවා කියන එක වෙන්නේ නැහැ. ඒ කෙලෙස් ආය උපදිනවා කියන එක වෙන්නේ නැහැ. අපායগামী සියලු කෙලෙස් ආය උපදින්නේ නැහැ. එන උන්වහන්සේ අපහු අපායට යන්න සුදුසු මට්ටමේ දේවල් විදිහට කර්ම රැස් කර ගැනීමක් කරන්නෙත් නැහැ. කරපු කර්මවලට ඒබඳු නිමිති වලට ඒබඳු මට්ටමේ රළු තණ්හාවක් යෙදීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. අරමුණු වීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ සියලු නිමිති වලින් තමයි මිදලා තියෙන්නේ. ඒකයි වෙලාවක බුදුරජාණන් වහන්සේ අර පුංචි ගල් කැට ටිකක් අතට අරගෙන දේශනා කරන්නේ මහන්නේ මහා මේරුවද ලොකු මේ ගල් කැට ටිකද කියලා. භික්ෂුන් වහන්සේලා මහා මේරුව තරමටවත් මේක සෑහෙන්නේ මේ ගල් කැට ටික තාමත් ගණනය කළ නොහැකි තරම් සුළු දෙයක් කියලා කියනකොට භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ මහන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගෙවන ලද දුක මේ මහමේරු පර්වතයේ තරම් නම් ඉතිරිව තිබෙන දුක මේ පුංචි ගල් කැට කීපේ තරම් කියලා. මොකද අනන්ත අප්‍රමාණ සසර ගමනක දුක උන්වහන්සේ ක්ෂය භාවයට පමුණවලා තියෙනවා. අනන්ත අප්‍රමාණ දුගති දුක උන්වහන්සේ ක්ෂය භාවයට පමුණවලා තියෙනවා. ඒ නිසා දුරු කරපු දුක වැඩි පවතින දුකට වැඩිය හැබැයි උන්වහන්සේ තුල අංකුරයක් විදිහට මොහු කරමින් පවතිනවා අර ඥාන දර්ශනය තවදුරටත් දියුණු කර ගැනීම කියන එක. ඒක ඕනෑම මොහොතක උතුම් අරිහත් ඵලයෙන් සැනසෙන්නට පුළුවන් තරමේ ඥානයක් උන්වහන්සේ තුල වැඩෙමින් පවතිනවා. ඒක බෝධි අංකුරයක් කියලා අපිට කියන්නට පුළුවන් ඒ නිසා. එතකොට මෙන්න මේ විදිහට khය ඥානය පිළිබඳව අපි කතා කරනකොට මාර්ගය වඩන උතුමන් වහන්සේ නමකගේ තිබෙන ඒ කෙලෙස් ධර්මයන් පිළිබඳව කෙලෙසක් පිළිබඳව තිබෙන නුවණ. ඒක සෝවාන් ආර්යයන් වහන්සේගේ මෙන්න මේ කෙලෙස් ධර්මයන් පිළිබඳව තිබෙන නුවණ. සකුදාගාමී ආර්යයන් වහන්සේගේ මොනවද දුරු කරන්නේ? සකුදාගාමී මාර්ගයෙන්. සකුදාගාමී මාර්ගයෙන් තමයි කාමරාග පටිඝ කියන මේ සංයෝජන ධර්මයන් දුරු කළා දාන්නේ. කාමරාග පටිඝ කියන සංයෝජන ධර්මයන් දුරු කරලා දාන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් සම්පූර්ණම දුරු කරනවද කියලා. නෑ, සම්පූර්ණ වශයෙන් ප්‍රහාණයකටපත් කරන්නේ නැහැ. එහෙනම් මොකද්ද ප්‍රහාණය කරන්නේ? මේවා ඊටාම බලවත් කෙලෙස්. කාමරාගය කියන්නේ දැන් සෝවාන් ආර්යයන් වහන්සේ නමකට රාගය ප්‍රහීන වෙලා නැහැ. උන්වහන්සේට රාගය තියෙනවා. ඒ නිසා තමයි සෝවාන් ඵලයටපත් උනත් ඒ අය අවාහ විවාහ වෙලා ධර්මවල හදාගෙන එහෙම කටයුතු කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා සෝවාන් ආර්යයන් වහන්සේට. විශාඛාව පුංචි වයසේදීම සෝතාපට්ටි ඵලයේ පිහිටපු මහා ප්‍රඥාවන්ත මේ උපාසිකාවක්නේ. එතකොට ඒ වගේ තැන්වලදී බලන්නකෝ. එතකොට මේ විවාහ වෙලා ඒ ව්‍යාපාරික කටයුතු සිද්ධ කරගෙන සියල්ල සිද්ධ කළා. එතකොට ඒ තැනක කාමරාගය කියන ඒ කෙලෙසය පවතින්නේ නැතුව ඒ බඳු කටයුතු කරන්න බෑනේ. ඒකට කාමරාගය අප්‍රහීනයි. ඒ වගේම ඇයට පවා දුක, ඒ වගේම ගැටීම් ඇති වෙනවා ලෝකේ ජීවත් වෙනකොට. ඒකට කාමරාග පටිඝ කියන එකත් ඇති වෙනවා. මේවා බොහොම බලවත් කෙලෙස්. මේවා බොහොම මනුස්ස సంతානයත් එක්ක බැඳිලා තියෙන කෙලෙස්. රූපයක් ඇසුරු වෙනකොටම ඒවත් එක්ක තියෙන ඇලීම, ඒවලට තියෙන දැඩි කැමැත්ත කියන එක නිකම්ම හිතවල ඇති වෙනවා. ඒකයි කාමරාග කියලාම කියන්නේ. එතකොට ගැටීම කියන එක අකමැති දේත් එක්ක ගැටෙනවා කියන එක නිකම්ම సంతානේ හට ගන්න දෙයක්. මෙන්න මේවා ඊටමත් රළු වශයෙන්, අනුස්සය වශයෙන් තමන්ගේ හිතේ ගොඩනගෙන නිසා
මේවා එකපාර ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැත්තේ නේද? දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සෝවාන් මාර්ගයෙන්ම දුරු කළා දැම්මා වගේ එකපාර මේ රළු මට්ටමින් ජීවිතයේ හැසිරෙන මේ මුළු ලෝකෙම අල්ලගෙන තියෙන. අද ඔබ ලෝකයයි කියලා මේ මුළු කාම ලෝකෙම අල්ලගෙන තියෙන මේ සංයෝජන ටික එකපාර අයින් කරනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා සකදාගාමි මාර්ගයෙන් කරන්නේ මොකද්ද? සකදාගාමි මාර්ගයෙන් කරන්නේ කාමරාග කියන මේ සංයෝජන දෙකේ ඕලාරික භාවය සම්පූර්ණයෙන්ම දුරු කරලා දානවා. එතකොට කාමරාග කියන මේ සංයෝජන දෙකේ ඕලාරික භාවය සම්පූර්ණයෙන්ම දුරු කරලා දැම්මම මොකද වෙන්නේ? ඕලාරික භාවය කියලා කියන්නේ රළු මට්ටම. එතකොට දැන් රළු මට්ටමෙන් නැහැ. හැබැයි අනුසය මට්ටමෙන් තියෙනවා. අනුසය මට්ටමෙන් තියෙනවා. ඒක සකදාගාමි මාර්ගයෙන් කරන්නේ මේකේ ඕලාරික රළු මට්ටම දුරු කරන එක විතරයි. එතකොට අප්‍රකටව යනවා රූපාදී ධර්මයන්ගෙන් හිත මිදෙන්නට බොහොම ආසන්න මට්ටමකට අරගන්නවා සකදාගාමි මාර්ගය තුළ. ඒ කියන්නේ රූපේ කාමරාග වශයෙන් ඇසුරු කරනකම රූපයත් එක්ක ගැටීම් ඇති කරගන්න බව මේ වගේ ලක්ෂණයන් බොහොම තුනී භාවයට පමුණවලා දානවා. රූපේ කියන එකේ ආදීනවේ නැවත නැවත පෙන්වා දීම තුළ පිහිටා සිටිනවා. එතකොට මෙන්න මේ වගේ මට්ටමක තමන්ගේ හිත පිහිටෝගෙන තියෙනකොට ඊට පස්සේ අනාගාමී මාර්ගයෙන් තමයි කාමරාග සංයෝජනයන්, පටිඝ සංයෝජනයන් සම්පූර්ණයෙන්ම දුරු කළා දාන. ඒක සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරනවා. ඒක සම්පූර්ණම සමුච්ඡේද වශයෙන්ම දුරු කළා දානවා. ඒක නැවත හටගන්නේ නැහැ. ඒ වගේම තමයි ඒහා සමගුණ අනික් සියලුම කෙලෙස් ටික ඒවත් එක්ක ඇලිලා ඇති කරගන්න ඊර්ෂ්‍යා මදමාන ආදී ඒ මට්ටමේ තියෙන සියලු කෙලෙස් ධර්ම ටික ඒත් එක්කම දුරු කළා දානවා. එනිසා සකදාගාමි ආරයන් වහන්සේට ආය රූපය ඇසුරු කරගෙන ඒකට කැමැත්තෙන් බැඳීමක් ඇත්තේ නැහැ. කාමරාග ආදී දේවල් ඇත්තේ නැහැ. අනාගාමි ඵලයටපත් වුණාම ආපහු අර සාමාන්‍යයෙන් මේ රන් රිදී මිල මුදල් පරිහරණය කරමින් ඒ දේවල් වල දැඩිව බැඳිලා ඒ දේවල් වල දැඩිව ඇලිලා ඒ දේවල් වල වාසය කරනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එදිනෙදා කටයුතු පවා උන්වහන්සේ අර සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරනකොට සෝවාන් සකදාගාමි ආරයන් වහන්සේ නමක් ඒ කාම ලෝකෙත් එක්ක ගනුදෙනු කරන මට්ටමේ ගනුදෙනු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ අනාගාමී ආරයන් වහන්සේ. මොකද මේ මට්ටමේ ආපහු කාම ලෝකෙට එන්න තියෙන හේතුව කාමරාග සංයෝජනයේ පවා උන්වහන්සේ දුරින්ම දුරු කළා තියෙනවා. නිසා කාමරාග සංයෝජනය දුරින්ම දුරු වුණාට පස්සේ කාමරාග සංයෝජනයේ දුරු වුණ තැනක පටිඝ සංයෝජනයේ දුරු වුණ තැනක ආපහු කාම ලෝකයට එන්න තියෙන හේතුව නැහැ. රූපේ දිහා බලලා කාමරාග වශයෙන් අසුරු වෙන්නේ නැති නිසා. ඒ නිසා ආගාමි නැවත එන ස්වභාවයක් ඇත්තේ නැහැ. එන බවක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අනාගාමී කියලා කියන්නේ. ඒ වගේම අරිහත් මාර්ගයෙන් රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ බලවත් සියුම් සංයෝජන ධර්මතා ටික දුරු කළා දානවා. ඒවායේ උපදින්නේ නැති වෙන්නම දුරු කළා දානවා. මෙන්න මේ විදිහට මේ මාර්ගයන්ගෙන් කෙලෙස් ධර්මයන් දුරු කරනවා. මේකට කියනවා khයේ ඥානය කියලා. කෙලෙස් ධර්මයන් ක්ෂය වීම පිළිබඳව පවත්නා නුවණ khයේ ඥානය. එතකොට මේ khයේ ඥානය පිළිබඳව අපි විවරණය කරගන්නකොට තියෙන වැදගත් ඊළඟ කරුණ තමයි මේ කෙලෙස් ධර්මයන් ක්ෂය කිරීම සිද්ධ කරන්නේ කුමන ධර්මයක් පිරිසිදු දැකීම තුළද කියන එක. මේ khයේ ඥානය කියන දේ උත්පාදනය කරන්නට මාර්ගය උපදවන්නට පුළුවන්කම තියෙන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම, ස්කන්ධයන්ගේ ක්ෂය වීම පිළිබඳව අවබෝධ කර ගැනීම තුලින්. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන ස්කන්ධයන්ගේ හට ගැනීම නිරෝධය පිළිබඳව තිබෙන නුවණින් තමයි ඒ මාර්ගයන්ගෙන් කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙරපසු නැතුව ඒ ධර්මයන්ගේ ස්කන්ධාදී ධර්මයන්ගේ ක්ෂය භාවය පිළිබඳව දක්නා නුවණ එළම සිටිනවා නම් අපි කියනවා ඒ දක්නා වූ ප්‍රමාණයන් අනුව මාර්ගඵල අධිගමය. දිට්ඨි සහගත සංයෝජනයන් දුරු කරන්නට පුළුවන් මට්ටමින් ඒක ඇති වෙන්න පුළුවන්. කාමරාග සංයෝජනයන්ගේ රළු බව දුරු කරන මට්ටමින් ඒ දර්ශනය ගොඩ නැගෙන්නට පුළුවන් ඒ නුවණ.
සමුච්ඡේද වශයෙන් කාමරාගේ දුරු කරන මට්ටමේ රූප රාග අරූප රාග මානෝද්දච්ච විඥා කියන අකුසල දුරු කරන මට්ටම් වලින් ඒක උපදින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කයේ ඥානය පිළිබඳව අපි හඳුන්වනකොට මෙන්න මේ මාර්ගය පිළිබඳව පවත්නා නුවණක් එකයි කිලේශක්ඛය කරේ අරිය මග්ගේ ඥානං කියලා කියන්නේ කෙලේශ ධර්මයන් ක්ෂය කරන ආර්ය මාර්ගය පිළිබඳව පවත්නා නුවණට කියනවා කයේ ඥානය කියලා. ඒකට අරිහත් ඵලයටපත් වන ආර්යයන් වහන්සේ නමක් වුණත් නැවත ආර්ය මාර්ගයන්ගෙන් කෙලෙස් ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස සිත නමනවා නම් මේ කයේ ඥානය තමයි උපදින්නේ. කයේ ඥානය. ඒකට ස්කන්ධයන්ගේ ක්ෂය භාවයේ පිළිබඳව අවබෝධ කර ගැනීම නැතිව ඒ තැනක පවත්නා නුවණ නැතිව මේ කයේ ඥානය උපදවනවා කියන එක කෙලෙස් ධර්මයන්ගේ ක්ෂය කිරීමෙහි නුවණ උපදිනවා කියන එක सिद्ध කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙලෙස් ධර්මයන්ගේ ක්ෂය වීම පිළිබඳව කෙලෙස් ධර්මයන්ගේ කෙරෙන නිරෝධය පිළිබඳව නුවණ පවතිනවා නම් ඒ නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙන්නේම සෑම අවස්ථාවකදීම මේ ස්කන්ධයන්ගේ උදේවැය පිළිබඳව දක්නා නුවණත් එක්ක. එතකොට මේ තමයි කයේ ඥානය කියලා කියන්නේ. එතකොට මාර්ගයේ පිළිබඳව තිබෙන නුවණ කයේ ඥානය නම් මොකද්ද? අනුත්පාදේ ඥානය කියලා කියන්නේ. අපි කරුණු දෙකක් පිළිබඳවනේ කතා කරන්නේ. එතකොට ඊළඟ එක තමයි අනුත්පාදේ ඥානය. අනුත්පාදේ ඥානය කියලා කියන්නේ මොකද්ද? පටිසන්ධි වශයෙන් අනුත්පාද භූතේ ප්‍රතිසන්ධි වශයෙන් අනුත්පාද භාවයටපත් වෙන තන්තං මග්ගවජ්ජ කිලේසානං වා අනුත්පාද පරියෝසානේ uppන්නේ අරිය ඵලේ ඥාන. කෙලස් ධර්මයන්ගේ අනුත්පාද භාව වශයෙන් උපදින ඒ මාර්ගයන්ගෙන් දුරු කරපු කෙලස් ධර්මයන් පිළිබඳව නූපදින බව පිළිබඳව දක්නා වූ යම් නුවණක් තිබෙනවා නම් ඒකට කියනවා අනුත්පාදේ ඥානය කියලා. මේ අනුත්පාදේ ඥානය විවරණය කරන්නේ මොකද්ද? අරිය ඵලේ ඥාන. ඵලය පිළිබඳව පවත්නා නුවණ විදිහට. කය ඥානයේ මාර්ගය පිළිබඳව දන්නා නුවණ විදිහටත් අනුත්පාදේ ඥානය ඵලය පිළිබඳව දන්නා නුවණ විදිහටත් හඳුන්වනු ලබනවා. ඒ නිසා අනුත්පාදේ ඥානං කියලා කියන්නේ ඵල සමංගිස්ස ඥානං. ඵල සමංගී පුද්ගලයාගේ තිබෙන ඥානය. කයේ ඥානන්ති මග්ග සමංගිස්ස ඥානං. කයේ ඥානන්ති ක්ෂයෙහි ඥානය කියලා කියන්නේ මග්ග සමංගිස්ස ඥානං මාර්ග සමංගී පුද්ගලයාගේ නුවණ. එතකොට කයේ ඥානය කියලා කියන්නේ මාර්ග සමංගී පුද්ගලයාගේ නුවණ. අනුත්පාදේ ඥානං කියලා කියන්නේ ඵල සමංගිස්ස ඥානං ඵල සමංගී පුද්ගලයාගේ නුවණ. අනුත්පාදයයි කියලා කියන්නේ මොකද්ද? අනුත්පාදය කියලා කියන්නේ මතු නොහට ගැනීමට පත්වීම කියන එක. මතු නොහට ගැනීමට පත්වීම. එතකොට ක්ෂය පිළිබඳව දැකීම එකක්, අනුත්පාදයේ පිළිබඳව දැකීම තවත් එකක්. අනුත්පාදයයි කියලා කියන්නේ මතු අනාගතයට ඒක උපදින්නේ නැහැ කියන එක. එතකොට අනාගතයට උපදින්නේ නැහැ කියලා කියන්නේ යම් මාර්ගයකින් යම් කෙලෙස් ධර්මයක් දුරු කළා නම් ඒ දුරු කරන ලද කෙලෙස් ධර්මය මතු අනාගතයේහි නැවත උත්පත්තියක් නැවත හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. යම් මාර්ගයකින් කෙලෙස් ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරා නම් ඒක නැවත උපදින්නේ නැහැ. ඒකයි අර සෝවාන් ආරයන් වහන්සේ නමක් මේ ජීවිතයේදී සක්කාය දිට්ඨිය සින්දනම් ආයේ ඊළඟ ජීවිතේ වැරදිලවත් ඒක උපදිනවා කියන එක වෙන්නේ නැහැ. ඒක අනුත්පාදයට යනවා. ඒක නැවත නොහට ගන්න බවට යනවා. අන්නේ නොහට ගන්නා බවට පත්වීම තමයි අනුත්පාදය කියලා කියන්නේ. මතු නොහට ගන්නා බවට පත්වීම අනුත්පාදයයි කියලා කියනවා. එතකොට යම්කිසි විදිහකින් ස්කන්ධාදී ධර්මයන් පිළිබඳව වුණත් මේ අනුත්පාදේ ඥානය තියෙනවා. ඵල සමංගිස්ස ඥානං කියලා කියනකොට ඒක අපි තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට යම්කිසි විදිහකින් දිට්ඨි සහගත චිත්තෝත්පාදයන් සෝවාන් ආරයන් වහන්සේට නැවත උපදින්නේ නැහැ. එතකොට සෝතාපට්ටි ඵලයටපත් වුණ පුද්ගලයා සෝතාපට්ටි ඵලය පිළිබඳව ආවර්ජනා කරනකොට සෝතාපට්ටි ඵලය පිළිබඳව මෙනෙහි කරනකොට උන්වහන්සේ දකිනවා ඒ ඵල සමංගී භාවය දකින නිසා ඵල සමංගී බව අවබෝධ කරගන්න නිසා නැවත අනාගතයේහි දික්ටි සහගත කෙලෙස් ධර්මයන් ඒ సంతානෙහි හටගන්නේ නෑ නේද කියන අවබෝධය තියෙනවා. ඒකට කියනවා ඵලේ ඥානය කියලා. ඵල සමංගිස්ස ඥාන. ඒ වගේම
එතන විචිකිච්ඡාව කියන එක යෙදෙන්නේ නැහැ නේද? විචිකිච්ඡාව කියන එකට ඒ සිතේ ඉඩක් නැහැ. මේ ධර්මයන්ගේ යථා ස්වභාවය මේන කියලා දකිනකොට එතන විචිකිච්ඡාවට ඉඩ නැති බව ඒක උපදින්නේ නැහැ කියන එක හොඳාකාරවම දකිනවා. යථාර්ථයේ ප්‍රතිවේද කරලා නිවීම අවබෝධ කරගත්තාම ඒ එබඳු පුද්ගලයෙකුට ආපහු නැවත පිහිට පිණිස පිලිසරණ පිණිස අන්‍ය ශාස්ත්‍රූවරුන්ගේ මුව බලනවා කියන එක වෙන්නේ නැහැ කියන එක දකිනවා. එතකොට සෝවාන් ආර්යයන් වහන්සේ තුල विद्यमान මේ මූලික ලක්ෂණ ටික පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අවබෝධයක් තිබෙනවා. අන්න ඒ අවබෝධ ඥානය ඒ ඵලයටපත් වන ආර්යයන් වහන්සේ නමකට තිබෙන නිසා තමයි ඒක ඵලේ ඥානය, අනුපාදේ ඥානය කියලා කියන්නේ. ඵලේ ඥානය එහෙම නැතිනම් අනුපාදේ ඥානය. ඒ වගේම තමයි අපි අර කතා කරපු මාර්ගාවර්ජිත කෙලෙස් ධර්මයන් හැම එකක්ම. ඒ කියන්නේ මාර්ගයන්ගෙන් දුරු කරන ලද සියලු කෙලෙස් ධර්මයන් ඒ අදාළ මාර්ගඵලයෙන් සම්පූර්ණම ප්‍රහාණයටපත් වූ බව ආවර්ජනා කොට දැනගන්නා යම් නුවණක් තියනවා නම් නැවත ඒ ධර්මයේ උපදින්නේ නැහැ කියන නුවණක් තියනවා නම් ඒ සියල්ලම අනුත්පාද සංඛ්‍යාත නුවණ. අනුත්පාද සංඛ්‍යාත නුවණ. රූපේහි Nirodhe ගැන කතා කරනකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන්ගේ Nirodhe පිළිබඳව කතා කරනකොට මේ අනුත්පාදේ ඥානය පිළිබඳව අපි කතා කරනවා. අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ, ඒ වගේම කම්ම නිරෝධා රූප නිරෝධෝ, තණ්හා නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යා කර්ම තණ්හාවන්ගේ නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. අවිද්‍යා කර්ම තණ්හා නිරෝධයන්ගෙන් වේදනා නිරෝධය වෙනවා. අවිද්‍යා කර්ම තණ්හා නිරෝධයන්ගෙන් සංඥා සංස්කාර විඥාන නිරෝධ වෙනවා කියලා ඒ නිරෝධය පිළිබඳව කතා කරන්නේ අනුත්පාද සංඛ්‍යාත නුවණක්. මේ ටිකේ අවිද්‍යාව යෙදෙන්නේ නැති වුණොත්, මේ ස්කන්ධ ටික අරඹය කර්ම සිද්ධ නොවුනොත්, මේ ස්කන්ධ ටික අරඹය තණ්හාව නොයදුනොත් ඒ පුද්ගලයාට ඒ සෑම තැනකම අනුත්පාදයේ තිබෙනවා. අනුත්පාදයේ තිබෙනවා. ඒකට තමයි අනුත්පාදේ ඥානං කියලා කියන්නේ. අනුත්පාදයේ පිළිබඳව නුවණ. නැවත රූපය උපදින්නේ, නැවත වේදනාව උපදින්නේ, නැවත සංඥාව උපදින්නේ, නැවත සංස්කාරය උපදින්නේ, නැවත විඥානය උපදින්නේ. ඒ සෑම තැනකම පවතින උත්තරීතර ප්‍රඥාව, ඒ සෑම තැනකම පවතින උතුම් නුවණ මෙතනදී ඒ අනුත්පාදේ ඥානයයි කියලා කියනවා. නොහට ගැනීම පිළිබඳව තියෙන නුවණක්. එතකොට උද්‍යවයේ දකින්නකොට මෙන්න මේ උද්‍යවයේ ඥානය ඇතුලේ වුණත් මෙන්න මේ නුවණ පිළිබඳව සාකච්ඡා කරනවා. ගොඩක් වෙලාවට අපි ඔක අනිත්‍ය භාවනාව දැකීම ආදී දේවල් තුළ කතා කරනකොට උනත් ධර්මයේ බොහොම සියුම් අපි තේරුම් ගැනීමේදී අපට දකින්නට පුළුවන්කම තිබෙනවා බුදුරජාණන් වහන්සේ මේ අනුත්පාද සංඛ්‍යාත නිරෝධය දේශනා කරනවා. ඒ වගේම එක්ෂණික සංඛ්‍යාත මේ මොහොතේ බිඳීම නැත්නම් නිරුද්ධ වීම පිළිබඳව දේශනා කරනවා. එතකොට දැන් උද්‍යව්‍ය දැකීම තුළ ප්‍රත්‍ය නිසා හටගත් දේවල් ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධයි කියලා දකිනකොට අතීත ප්‍රත්‍ය නිරෝධයෙන් අනාගතයට අනුත්පන්න භාවය දකින්නේ. වර්තමාන වන ප්‍රත්‍යංගේ නිරෝධයෙන් වර්තමානයේහි ඒ ධර්මයේහි නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඒකට කියනවා අනිත්‍යතාවය කියලාත්. ඒ වර්තමාන හේතු ප්‍රත්‍යංගේ බිඳී යෑම මතේ ඵල ධර්මයේහි නිරෝධය අනිත්‍යතාවය. ඒ වගේම අතීත වුණ ප්‍රත්‍ය ධර්මයන් වර්තමානයේහි නිරුද්ධ වීම තුළ අනාගතයට එබඳු ඵල අනුත්පාදයට යනවා. අනුත්පාදයට යනවා. එතකොට වර්තමානයේ හේතු ටික නැති වෙනකොට අවිද්‍යාව, කර්ම, තණ්හා කියන මේ හේතු නැති වෙනකොට පටිච්චසමුප්පාද න්‍යායෙන් ගත්තොත් අවිද්‍යාව, සංඛාර, තණ්හා, උපාදාන භව කියන වර්තමාන හේතු ටික නැති වෙනකොට අනාගතේ ජාතිය කියන දේ නැති වෙලා යනවා. අනාගතේ විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියන ටික අනුත්පාද සංඛ්‍යාත භාවයකටපත් වෙනවා. එතකොට වර්තමානයේහි මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව දකිනා නුවණ නිසා අනාගතයට අර ධර්මයන් අනුත්පාදයට යනවා. කෙලෙස් ධර්මයන් නැතිනම් ඵල ධර්මයන් නූපදින ස්වභාවයකටපත් වෙනවාය කියලා දකින්න නුවණක් තියෙනවා. ඒ නුවණ තමයි අනුත්පාදේ ඥානය.
අනුත්පාදේ ඥානයේ පිහිටා සිටින්නේ කාටද? අනුත්පාදේ ඥානයේ පිහිටා සිටින්නේ ඵල සමංගිස්ස ඥාන. ඒක පිහිටා සිටින්නේ ඵලයටපත් වූ කෙනෙකුට. ඒක පිහිටා සිටින්නේ ඵලයටපත් වූ කෙනෙකුට. ඒක නිසයි ඒක ඵල සමංගිස්ස ඥානං කියලා කිව්වේ. එතකොට ප්‍රධාන මාතෘකා දෙකක් පිළිබඳව අපි කතා කළේ අද දවසේදී කයේ ඥානය සහ අනුත්පාදේ ඥානය. කයේ ඥානය කියලා කියන්නේ මොකද්ද? මග්ග සමංගිස්ස ඥාන, මාර්ග සමංගී පුද්ගලයාගේ කෙලෙස් ධර්මයන් පිළිබඳව ප්‍රහාණය කළා වූ කරන්නා වූ නුවණ. ඒ වගේම අනුත්පාදේ ඥානය කියලා කිව්වේ ඵල සමංගිස්ස ඥානං. ඒ මාර්ගාවර්ජිත මාර්ගයෙන් කෙලෙස් ධර්මයන් දුරු කළාට පස්සේ ඒ කෙලෙස්යන් නැවත අනුත්පාද සංඛ්‍යාත භාවයටපත් වෙනවා. ඒකට කියනවා ආයතින් අනුපාද ධම්මෝ කියලා. නැවත නොහට ගන්න බවට ගිහිල්ලා කියලා. එතකොට අර කියන්නේ තාලවත්තු කතා තල් මුදුන සිඳපු තල් ගහක් වගේ කරලා කියලා. අන්න ඒ වගේ කරලා කෙලෙස් ධර්මයන් අනභවංකතව නැවත උපදින්නේ නැති කරලා. එතකොට මෙන්න මේ විදිහට කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරපු බව ඒ ඵලයේ ලබාගත් පුද්ගලයා වර්ජනා කරලා බලනකොට එතන තියෙනවා ඵල සමංගිස්ස ඥාන. ඵලයේ සමංගී පුද්ගලයෙකුගේ තියෙන නුවණක් අනුත්පාදේ ඥානයක් එක. කෙලෙස් ධර්මයන්ගේ නොහට ගන්න බව පිළිබඳව තිබෙන නුවණ. මෙන්න මේ මග්ග සමංගිස්ස ඥානය සහ ඵල සමංගිස්ස ඥානය අපි උපදවාගත යුතු ඥානයන්. ඉතින් මේ විදිහට මේ දුක මාතිකාවන් නැතිනම් මාත්‍රිකා දෙකේ කොටස් ටික අපිට කතා කරලා අවසන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ දවසේ ඉඳලා තුනේ කොටස් පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි අද දවසේදී කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඒ පින්වත් සෑම සිළු දිනාටමත් ඒ සෑම සිළු දිනා නමින් මිය පරලෝ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු සිටිනම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනා නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාමත් මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන් තමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඒ සදැහැති පින්වත් සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.